ඔබට සුබ උදෑසනක්. අද විද්වත් දෙසුමක් ඔබට ගෙනෙන්නයි බලාපොරොත්තුව 237. ඉතින් මේකට අඩංගු වෙන මූලික කාරණා තමයි අපි මව්කුසේ ඉඳලා ජීවත් වූ ගෘහයන් මොනවාද? නිවාස. අපි හිතනවා අපි ගෙවල් මාරු කරා කියලා පොඩි කාලේ ඉඳලා. හැබැයි තව ගෙවල් జాතියක් තියෙනවා අපි මව්කුසේ නිවාසය, තාත්තාගේ ප්‍රවේණිය, අම්මාගේ ප්‍රවේණිය යනාදී වශයෙන් ඒවා අප සමග දිගින් දිගට ගමන් කරනවා. එතකොට තව පොඩි විශේෂයකට අපි අත තබන්න බලාපොරොත්තු වෙනවා source of or roots of anger. දැන් මේ කාලේ ළමයි බොහොම ප්‍රතිවාදී බවක් දක්වනවා. ඒවලට හේතු මොනවද? ඒවා කොහෙන්ද ඒ ප්‍රතිවේදී බව එන්නේ කොහෙන්ද ඒ ළමයි තුළට? මොකක්ද ලෝකේ පුරා කැරකෙන්නා වූ විෂමශීලී චර්යාව? දැන් කේන්තිය හෙවත් anger එන්න පුළුවන් hurt reaction එකක් ලෙස. ඒ කියන්නේ අපේ ජීවිතයේ ඇති වූ අපචාරයක් අපි කෙරෙහි බලපානවා. ඒකට අපේ ප්‍රතික්‍රියාව කේන්තිය. එතකොට ඒක මව කුසේ ඉඳලා වෙන්න පුළුවන්. සමහරලාට මව තම දරුවා ප්‍රතික්ෂේප කිරීම නිසා, එහෙම නැත්නම් ඊට පස්සේ ඇති වුණු සිද්ධියකින් වැඩිහිටියෙක් ජේෂ්ඨයෙක් අපිට කිව්ව එකක් පුට් ඩවුන් එකක්. ඒ කියන්නේ අපේ ජීවිතයට ඇති වූ hurt, humiliation, අවමාන, අපවාද, දොස්, පරොස්, රොස් වලට අපි දක්වන ප්‍රතික්‍රියාවක් වෙන්න පුළුවන් මේ කේන්තිය. කේන්තිය ප්‍රතික්‍රියාවක්. කේන්තිය ප්‍රතික්‍රියාවක් ලෙස අපි තුල අපි එක පිටට පනිනවා. දෙක අපිට දීර්ඝ කාලීනව තියෙන්න පුළුවන්. මම කුසින්ද ඉඳන් ආපු එකක් හෝ දැන් ළමෙක් හිටියා. එයාගේ අම්මා ඒ ළමයා ඉපදෙනකොට අම්මට ලොකු වේදනාවක් ඇති වුණා. එතකොට ඒගොල්ලන්ගේ භාෂාවෙන් ළමයාට නම දැම්මේ යබෙස් කියලා. යබෙස් කියන්නේ වේදනාව. තව ළමෙක් හිටියා. ඒ ළමයා ඉපදෙනකොට අම්මා වේදනාවෙන් මැරෙනකොට ළමයාට නමක් දැම්මා බෙන් යෝනි කියලා. ඒ කියන්නේ වේදනාවේ පුත්‍රයා. මම වේදනාවෙන් උත්පාදනය කරා. තාත්තා හැබැයි නම වෙනස් කළා ළමයාට කිව්වා බෙන්යාමින්, මගේ දකුණු අතේ පුත්‍රයා. එතකොට සමහරලාට පවුලක් කියනවා මේ ළමයා ඉපදුන දවසේ ඉඳලා අපිට අපලයි ඔක්කොම නාස්ති වුණා. ඒ අදහස්, උදහස්, දොස්, පරොස්, අවමාන ළමයාට දැනෙන්න පටන් ගන්නවා දෙමව්පියන්ගේ මුඛයෙන් හෝ දෙමව්පියන්ගේ ඉඟි ඉරියව් වලින්. ඉතින් මේක කනගාටුදායක දෙයක්. මොකද ළමෙක්ට ඊටාම හොඳ පිළිගැනීමක් ඇතුව ළමයා දොරට වඩින එක අවශ්‍ය දෙයක්. ඒක නැති වෙන්න පුළුවන්. ඊළඟට එතකොට long term anger එකක්. ළමයාගේ ඇතුලේ තියෙන spirit of anger එකක්. එයා කරන හැමදේම තරහින් එයා කරන්නේ. ඉස්කෝලේ ගියත් තරහයි, කන්නාවත් තරහයි, එහෙම තරහ. ඒවා එන්නේ මූලික වශයෙන් ජම්මේ සිටම ඇති වූ විරසකයක්. විරසකයේ පදනමක් නිසා. තුන්වෙනි જાතියේ anger එක තමයි, කේන්තිය තමයි තුන්වෙනි ප්‍රභාවය anger එකේ. නොසතුටු වීම, අතෘප්තිය, නොසෑහීමට පත්වීම. anger from lack. එතකොට මට අවශ්‍ය දේවල් ලැබෙන්නෙත් නැහැ, අත්‍යවශ්‍ය දේවල් ලැබෙන්නෙත් නැහැ කියන ගතිය. ඉතින් අපි තව ටිකකින් බලන්න යනවා මේ වලට මොනවද ප්‍රතිකර්ම කියලා. එතකොට ඔබ යහපත් ඉන්දියාගේ පොරොන්දුවක් තිබෙනවා ඔබට හිඟ නොවන්නේ කියලා. ඒ හිඟතාවය, මදි පුංචිකම ප්‍රතිවේදයකට පෙරලෙනවා, ප්‍රතිවාදී බවකට පෙරලෙනවා. දැන් මේ අවස්ථාවේදී මම තව විශයක් බලන්න යනවා මේ සමලිංගික චර්ය, ගේ. ඒව කොහෙන්ද එන්නේ? දැන් සමහර අයගේ මතයක් තියෙනවා gay is genes කියලා. දැන් ප්‍රොෆෙසර් පෝල් මැකියුස් තමයි මේ ගැන ගොඩක්ම පරිශන කරලා තියෙන්නේ. එයා පෙන්වන්න කළා තිබෙනවා gay is not genes, gay is choice. gay කියන්නේ මිනිස්සු තීරණ කරන විදියක්. දැන් මම ඩොක්ටර් අරිත් මැන්ඩිස් මගේ අන්තිම නිලමේ පෝස්ට් එක head of department of pharmacology රාජ්‍යයේ වෛද්‍ය පීඨයක. ඉතින් මගේ ගොඩක් ටොක්ස් වල මම මේ කිව්වා අර බෙහෙත් හේත් ගැන. තව ටික දවසකින් මම ගන්න යනවා මේ විෂය ඉරුව අරුදය එන්නේ කොහෙද? ඒක නොසන්සුන්කම සහ නොසෑහීමට පත්වීමෙන් එන
ප්‍රශ්නයක් මේ මිග්‍රේන් කියන්නේ. ඒ ගැන මම පබ්ලිෂ් කරලා තියෙනවා PubMed එකේ. ඒ ආටිකල් එක අවශ්‍ය නම් කියව ගන්න. මගේ WordPress blog එකක් තියෙනවා. Dr. Lalit Mendis blog at wordpress.com. ඒක බැලුවා නම් ඒක තියෙනවා. මගේ WhatsApp එකට පණිවිඩයක් කිව්වොත් ඒක එවන්න පුළුවන්. ඒ WhatsApp එක තමයි 076 313 4800. ඒකට එවනකොට මොන ක්ලිප් එකද ඕනේ කියලා එවන්න අවශ්‍යයි. එතකොට මගේ ඇප් එකක් තියෙනවා Golden Nuggets NUGGETS Dr. Lalit Mendis. ඒක Google එකෙන් download කරන්න පුළුවන් Android වලට නැත්නම් Apple Store එකෙන් download කරන්නත් පුළුවන්. ඉතින් මේ homosexual සමලිංගික සමරිසි භාවය කොහෙන්ද එන්නේ? දැන් ඉස්සර සමරිසි භාවය ආවේ LGBTQ ගතියයි homosexual ගතියයි ඉස්සර. දැන් ඒක transgender දක්වා වැඩි වෙලා තියෙනවානේ. ඒක ඉස්සර ආවේ තාත්තා කෙනෙක් ගෙදර ප්‍රතිවේදී වෙලා ආක්‍රමණික වෙලා abuse වුණාම අපචාරික වුණාම පුතා තාත්තට රියැක්ට් කරලා හිතෙන් කියන්න ගන්නවා අපෝ මෙහෙම පුරුෂයෙක් නම් මම වෙන්න කැමති නැහැ කියලා පුරුෂත්වය ඩිනයි කරනවා රිජෙක්ට් කරනවා. ඊළඟට එයාට තේරෙනවා ගෑන්නාමෙක් වුණා නම් මෙච්චර තාත්තගේ හිරිහැරයක් මට එන්නේ නැහැ කියලා එයා අර ගෑනු ළමෙක් වගේ නෝන්ජල් වෙන්න පටන් ගන්නවා. ඊළඟට අම්මා තමයි ළමයාගේ ජීවිතේට බලපවත්වන්නේ වැඩියෙන් මොකද තාත්තා හිටියේ නැති නිසා. ඒකයි sociological aspect of denying male sexuality. දැන් මේක අද වෙනකොට ඊට වඩා ගොඩක් ඈතට ගිහිල්ලා තිබෙනවා. ඒ ප්‍රමාණයටම කාන්තා සමරිසි තත්වයන්ද වර්ධනය වෙලා තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මම ඒක විස්තර කරන්නම් ළමෙක් sexual identity එකට පිරිමි ගැහැණු ලිංගික අනන්‍යතාවය ළමයට තහවුරු වෙන්නේ අවුරුදු 8 හරහා යනකොට. අවුරුදු 8 හරහා යනකොට ඒගොල්ලන්ට දැනෙනවා මේ මම බොයි කෙනෙක් මම ගර්ල්ස් වට කැමති මම ගර්ල් කෙනෙක් මම බොයිස් වට කැමති මම බොයි කෙනෙක් මම ගර්ල්ස් වට කැමති මම ගර්ල් කෙනෙක් මම බොයිස් වට කැමති කියන අදහස එන්න පටන් ගන්නවා. ඒක අහිංසක අදහසක්. හැබැයි ඒ කාලේ අවුරුදු 8 හරහා යනකොට නංගිබයි අයියවයි එකට තියලා යන්න හොඳ නැහැ. මොකද ඒගොල්ලෝ නරක හොඳ නැති අත්හදා බැලීම් කරන්න පුළුවන් නිසා. ඉතින් ඒගොල්ලෝ I love you ඒ වගේවත් කියනවා මල් දෙන්න හදනවා පොඩි තෑගි බෙදා ගන්නම බර්ත්ඩේ පාටිස් වලදී හම්බ වෙනම ඒව ඉනසන්ට්. ඒව මානව වර්ධනයේ ළමා සංවර්ධනයේ කොටසක් තමයි ලිංගික භාවය තේරුම් ගැනීම ලිංගික අනන්‍යතාවයේ තහවුරු වීම අවුරුදු 8 දී පටන් ගත්ත දේ. එතකොට අවුරුදු 13 වෙනකොට තහවුරු වෙලා ඉවරයි. දැන් එන්නේ මොකද? මේගොල්ලෝ එකිනෙකා එක්ක ආශ්‍රයක් නැහැ. ඩිජිටල් ස්ක්‍රීන් එකේම ඉන්නේ. එතකොට අන්‍යෝන්‍ය සම්බන්ධතා මිත්‍රකම් ඇති වෙන්නේ නැහැ. එතකොට පිරිමි ළමයා පිරිමිය කියලා ගෑනු ළමයා ගෑනු කියලා දැනෙන්නේ නැහැ. දෙන්නම ස්ක්‍රීන් එකේ තමයි ඒගොල්ලන්ගේ ජීවිතේ වැඩි හරියක්. ඇඟලුම් කම් එකට සෙල්ලම් කිරින්නේ නැහැ. ඉතින් නැත්තම් ගෑනු ළමයාට දැනෙනවා පිරිමි ළමයා වෙනස්. එයා මෙහෙමයි. පිරිමි ළමයාට දැනෙනවා ගෑනු ළමයා වෙනස්. එයා මෙහෙමයි. එහෙම තමයි අහිංසක සැලැස්ම good shepherd යහපත් ඉනේරගේ එකිනෙකාව අඳුනා ගන්න. ඒක නැති වුණා. ඒක නැති වෙනවා. එතකොට ඒගොල්ලෝ නිකන් මේ ඒසෙක්ෂුවල් වගේ හැදෙන්නේ. ඒ කියන්නේ ඩිජිටල් ස්ක්‍රීන් එකේ කාටුන් වල පිරිමි ළමයාද ගෑනු ළමයාද කියලා අමුතුවෙන් තේරුම් ගන්න බෑ. ඒසෙක්ෂුවල් අලිංගික භාවයක් ඩිජිටල් ස්ක්‍රීන් එක පෙන්වුම් කරනවා. තුන්වෙනි දේ ඩිජිටල් ස්ක්‍රීන් එකේ ගොඩක් ගේම්ස් ගහනකොට ඩෝපමින් වැඩි වෙනවා. ඩෝපමින් වැඩි වුණාම අර ටෙස්ටොස්ටෙරෝන් වැඩි වෙන කාලෙට ටෙස්ටොස්ටෙරෝන් ප්‍රතිග්‍රාහක වලට ඒක හරියට ක්‍රියා කරන්නේ නැතිව ඩෝපමින් තමයි උත්තේජවත් කරන්නේ. එතකොට ළමයාට අර පිරිමි භාවය ගැන දෙන හැඟීම අඩු වෙනවා. ගෑනු ළමයාට ඊස්ට්‍රජන් හරියට ස්‍රාවය වෙලා ප්‍රතික්‍රියා කරන්න ඕන ගතිය ඒ ඊස්ට්‍රජන් වල තිබිය යුතු උත්තේජනය යාට දැනෙන්නේ නැතුව ඒගොල්ලෝ දෙන්නම යන්නේ ඩෝපමින් වලින්. ඒ කියන්නේ අර ඩිජිටල් තිරේ ඇති වූ ඩෝපමින් වලින් තමයි දෙන්නම යන්නේ. ඉතින් ඒ ගැන ප්‍රේසක් වෙන්න ඕන. ඩිජිටල් තිරේ ඕනට කොහොමදවත් අවම ප්‍රමාණයක් තමයි ඩිජිටල් තිරේ පාවිච්චි කරන්න ඕනේ. මේ ප්‍රශ්නය ගොඩක් උග්‍ර වෙලා තියෙනවා. මොකද සාමාන්‍ය පාඩම් වලට ඔන්ලයින් අවශ්‍ය වෙලා තියෙන නිසා. එතකොට අපි බැලුවේ මේ කොහෙන්ද මේ ඇඟ එන්නේ. එතකොට මම මුලදීම කිව්වා අපි වාසය කරන ගෘහයන් 12ක් තියෙනවා.
මොනවාද මේ ගෘහයන්දුලා මව් කුස්සේ තාත්තගේ පැත්තේ ආරය අම්මගේ පැත්තේ ආරය තුනයි ඊට ඉස්සෙල්ලා සීයා මුත්ත මිමුත්ත දක්වාම ආරය එන්න පටන් ගන්නවා එපිජෙනටික්ස් ලෙස ඒ කියන්නේ ඒක මේ වර්ණ දේහයේ තියෙන ජෙනෝම් නෙමෙයි වර්ණ දේහයේ තියෙන ජෙනටික්ස් නෙමෙයි අපි මෙඩිකල් ෆැකල්ටි එකේ ඉන්න කාලේ ඉගෙන ගත්ත මේක එපිජෙනටික්ස් කියන්නේ සමාජ චර්යා මව මූණපාන සමාජ චර්යා අම්මා තාත්තා මූණපාන සමාජ චර්යා ලියවෙන තැනක් තියෙනවා ඒක තව પરම්පරාවකට පාස් ඔන් වෙන්න පුළුවන් ප්‍රතිවේදී ගති ඒ වගේ දේ පරාජය ගති හරියන්නේ නැහැ මට වැරදෙනවා ගති ඒවා පාස් ඔන් වෙන්න පුළුවන් එපිජෙනටික්ස් වලින් ඒක මත ඉතින් එතකොට 100ගේ ගෘහය 4යි ඊළඟට තියෙනවා අපි ඉගෙනගත්ත පරිසරය අධ්‍යාපනික පරිසරය සහ ඉගෙනගත්ත ස්වභාවයේ ශෛලීන් අපිට බලපානවා ඊළඟට අපේ ජාතික මාමකත්වය අපිට අපි හිතන හැටියට බලපාන ඊළඟට භූගෝලීය ප්‍රදේශය සහ කුලය අපිට බලපාන්න ගන්නවා ඒ ප්‍රදේශීය ගති චර්යා සිතු පැතුම් ආකල්ප අපි තුළට ඇතුල් වෙන්න ගන්නවා දැන් අපි මූවිං හවුස් කිව්වට මේ ඔක්කොම ගෙවල් එක්ක තමයි අපි මේ ගමන යන්නේ අදෘශ්‍යමාන කුඩාරම් ගොඩක් අප වටකොට තිබෙනවා ඒ වගේම අදෘශ්‍යමාන අත්තිවාරම් ගොඩකුත් දැන් එක තමයි මේ ගමන යන්නේ ඒ වායේදී අපි අවශෝෂණය කළ සුභවාදී දේවල් වගේම අසුභවාදී දේවලුත් අපේ ගමන් මගට එක්කහුව වෙලා ඉතින් සමහර විට අපිට දැනෙන්න පුළුවන් බැරි බරක් අපි කරගහගෙන යනවා වගේ ඊළඟට අපි ඉගෙන වැඩ කරන ක්ෂේත්‍රය වැඩ ඉගෙන ගැනීම ඒකෙදි මුණ ගැහෙන අය ඒ වගේ ඒවා අපිට බලපාන අපේ පළවෙනි බොස් එයා අපිට සලකපු හැටි ඊළඟට අපේ තරුණ විය ඒ කියන්නේ අවුරුදු 14 වෙනකන් කාලේ අපිට තදින්ම බලපාපු පුද්ගලයා අම්මද තාත්තද ගුරුවරයෙක්ද වෙන පෞලි සමාජිකයෙක්ද ඒවා අපිට බලපානවා ඒවත් අපේ මේ එපිජෙනටික්ස් එකෙන් අපේ අර චර්යාවට ඇතුල් වෙලා තිබෙනවා. එතකොට මම මේ බල හිටියේ ඇංගස් හර්ට් රියැක්ෂන්. ඒ කියන්නේ මට වෙච්ච අපචාරයකට කේන්තියෙන් ඉඳීම. ඊළඟට මෞකුසේ ඉඳන්ම මගේ උපත ජම්මය සම්බන්ධ ඇති වූ පටලැවිලි, පටහැනි කාරණා. දෙමව්පියෝ වෙන්වීම වගේ දේ. එතකොට රිජෙක්ෂන් එකක් එනවා. අනාථෙක් වගේ දැනෙනවා. ඒකට ස්පිරිට් ඔෆ් ඇන්ගර් එකක් තියෙනවා. දිගට කේන්ති ගතියක් තියෙනවා. ඉතින් ඊළඟට ඩිස්කන්ටෙන්ට්මන්ට් අතෘප්තිය. ඔය තෘප්තිය කියන්නේ මාපකයක්. උෂ්ණත්ව මානය තියෙනවනේ. ඒ වගේ එකක් තමයි තෘප්ති මාපකය තමයි හරි වචනේ. තෘප්ති මානය කිව්වත් කම නැහැ තෘප්ති මාපකය. ඒ කියන්නේ අපි කොහොමද අපේ ජීවිතය ගැන අපේ හැඟීම අපිට හැඟෙන්නේ මදි ලැබුණ මදි අනාගතයක් නැහැ අවකාශය බොහොම හිරයි I'm not expanding විකාශනය වෙන මගක් පේන්නේ නැහැ ඉදිරි පියවරක් පේන්නේ නැහැ හැමදාම එක තැන stagnant ඒක discontentment අතෘප්තිය නොසැලීමකටපත් වීම නිසා හොඳ දෙයක් ලැබුණත් අපි ඒකටත් ප්‍රතික්‍රියා කරනවා අපිට අදහසක් තියෙනවා හැමෝම නිකන් පුට් ඩවුන් කරන්න තමයි මාව හදන්නේ කවුරුත් මට අත දෙන්නේ නැහැ කියන සංකල්පය. ඒක ඇත්තද නැත්තද කියලා සොයාගන්න ඕන. අද මගේ පාඩමේ අදහස ඔබට පෙන්වා දෙන්න මේ එක එක මුල් වලින් අපි ප්‍රතික්‍රියා කරන කේන්ති ගතියක් තියෙනවා. හතරවෙනි කාරණා ඉතින් ශරීර ආබාධයක් තියෙනවා නම් ඒකාන්තයෙන්ම ලොකු කේන්තියකුත් එක්ක එනවා. අනිත් අය වගේ මට කරන්න බෑ සමහරට ඇදුම හැදෙනවා. ඇදුම જાතියක් තියෙනවා අවුරුදු 12 වෙනකොට එනවා ඒක එක්ස්ට්‍රින්සික් ඇදුමක් ඒ බාහිර දේවල් වලට අපේ පෙනහළු පද්ධතිය පෙනහළු රෝහ නාලිකා වල තිබෙන සිනිඳු පේශීවත් අනිච්ඡානුක පේශී ප්‍රතික්‍රියා කරන්න ගන්නවා බාහිර පද්ධතියෙන් අපිට දැනෙන්නා වූ hi Sam I am on a talk on sources or roots of anger sources and roots of anger so ඉතින් අපි බාහිර පද්ධතියෙන් එන ඒ වලට ප්‍රතික්‍රියා කරන්න ගන්නවා ඒකට කියන්නේ එක්ස්ට්‍රින්සික් ඇස්මා ඒක පරාග වෙන්න පුළුවන් මේ
එහෙම නැත්නම් බලලුන්ගේ මයිල් වෙන්න පුළුවන්, මැක්කෝ වෙන්න පුළුවන්, හවුස් මයිට් ටෙස්ට් වෙන්න පුළුවන්. ඒ වලට අපි ප්‍රතික්‍රියා කරන ගන්න මූලික දේ මේකයි. කියන්නේ අපේ තිබෙනවා IgE ඇන්ටිබොඩි එක ඕනවට වඩා ප්‍රතික්‍රියා කරන ගතිය. ඒකත් කේන්තියටත් සම්බන්ධ වෙනවා. මොකද ඇදුම ඊළඟට එක්සිමා වලත් IgE පිට වෙන ගතියක් තියෙනවා. ඊළඟට hay fever. නිතර ගොඩක් කිමුහුන් යන ගතිය. ඒ වලට IgE ඉතින් ඔය ඔක්කොම යහපත් නිදේර සැලසුම් කරලා තියෙන්නේ. God has designed all these things for excellence. ඒක හොඳ සිස්ටම් එකක්. IgE පිටින් එන මේ පිටින් එන ආවේගයන්ට ප්‍රතික්‍රියා කරන්න. IgA තියෙන්නේ අපේ එලිමෙන්ටරි කැනල් එක ආහාර මාර්ගයට. IgD තියෙන්නේ අපේ හමට. IgG තියෙන්නේ වහාම ප්‍රතික්‍රියා කරන්න. IgM තියෙන්නේ මතකයේ තියාගෙන ප්‍රතික්‍රියා කරන්න. ඉතින් පුදුම සැලැස්මක් තියෙනවා මේ පස් වර්ගයක immunoglobulins වල. Amazing design of God the Good Shepherd. අපේ ශරීරයේ මුණ දෙන හැම තත්වයකටම හරියටම ප්‍රතිශක්තිය හදලා තිබෙනවා. If God gave man a great gift, its first great gift is language. Second great gift, physically speaking, language. Second great gift is immunity. මේ යහපත් නිදේර මනුෂ්‍ය ජීවිතයට දුන්නු පළවෙනි දීමනාව අපේ භාෂාව හැකියාව නම් අපි දන්නවා සතු කතා කරන්නේ නැහැ. භාෂාව විශිෂ්ට හැකියාවක්. ඒක කරන තරමට තමයි අපේ බ්‍රේන් බ්‍රිලියන්ට් වෙන්නේ. අකුරු ලියන්න ඕන. පද ගලප ලියන්න ඕන වයස ගියට ගියත්. Second great gift is immunity. දෙවෙනි ඉතා වැදගත් දීමනාව තමයි ප්‍රතිශක්තිය. ඒක නැස්ති කරොත් එහෙම ඔය කොවිඩ් වෛරසය ඇතුළු වෙන එකේ භයානකත් ඒක අපේ ප්‍රතිශක්තියත් නැස්ති කරනවා. ප්‍රතිශක්තිය අස්සෙන් රිංගගෙන යනවා. ඒක පුදුම සතුරෙක්කයක්. COVID virus begins to spread from cell to cell without coming out for antibodies to work. ඒ ප්‍රතිදේහ වැඩ කරන්නේ වෛරසයේ සෛලෙන් එළියට ආව. මෙයා එළියට එන්නේ නැතුව සෛලයක් තුල වර්ධනය මල්ටිප්ලයි වෙලා ඊළඟ සෛලයට යනවා. එතකොට අපි කියමු 100ක් වුණා කියලා මේ එක සෛලයක් තුල ඊළඟ සෛල තුල ගිහිල්ලා 1000ක් වෙනවා. එළියට එන්නේ නැතුව අර ප්‍රතිදේහ වලට අහු වෙන්නේ නැතුව බේරලා දුහන ගතියක් තියෙනවා. ඒක පුදුම අපි දන්නවා දැන් කොවිඩ් වෛරසය මේ මිනිස්සු හදපු එකක් කියලා වුහාන් වල ලැබ් එකක හැබැයි ඒකට ඔක්කොම මුල් පියවර තැබුවේ gain on function virus research ඇමරිකාවේ CDC ආයතනයෙන් තමයි ඔක්කොම පටන් ගත්තේ. ඉතින් මේක හරිම දීර්ඝකාලීන ප්‍රශ්නයක්. අපි ආපහු අපේ විෂයට එනකොට මම මේ ටික කිව්වේ anger of discontentment. එතකොට අපිට තිබෙනකොට අර අතෘප්තිය සංසිඳනටපත් නොවීම ඒක ප්‍රතිශක්තියට හරි නරකයි. කරුණාකරලා රැයට නිින්ද යන්න ඉස්සෙල්ලා බත්හැලියේ ඉඳනකන් තිබුණු ක්‍රෝධය නවත්ත ගන්න ඕන. අපි කේන්තියෙන් නිදාගන්න ගියොත් අපේ ප්‍රතිශක්තියට හරි නරකයි. මොකද අපේ රාත්‍රී කාලයේ තමයි ප්‍රතිශක්තිය ඔක්කොම රීවැම්ප් වෙන්නේ. හරි ගැස්සෙන්නේ. We must never allow the sun to set on our anger because it's in the night season that our immunity is all ramped up and wetted and done for. All the natural killer cells, T cells, immune cells are all ready to defend the body. Ratri තිස්සේම melatonin hormone එක ක්‍රියාත්මක වෙනවා අපේ ප්‍රතිශක්තිය උත්තේජවත් කරලා තබා ගන්න. ඒ නිසා මම නිතර කියනවා watch sunset, get up with sunrise. ඉරු බැස යෑම බලන්න ඕන. එතකොට රාත්‍රියේ melatonin එක් ක්‍රියාවට අපි ලෑස්ති වෙනවා. ඉරු නැගීම බලන්න. Watch sunset. Then the photosensitive retinal ganglion cells begin to work properly. එතකොට තමයි දෘෂ්ටි විතානයේ තිබෙන ප්‍රභා සංවේදී ශෛල හරියට වැඩ කළා chronobiological rhythm එක ඔක්කොම ගානට එන්නේ එතකොටයි. ඉතින් මම මේ කිව්වේ අර අතෘප්තිය පිළිබඳ හැඟීම සෞඛ්‍යයට හොඳ නැහැ. ඒක එන්නේ කොහෙන්ද කියලා බලන්න. එතකොට යහපත් එළියරගේ පොරොන්දුවක් තියෙනවා. ඔබට හිගයක් නොවන්නේ. Good Shepherd says you shall not want. That sense of lack is a gnawing, irritating feeling. ඒ මට මදි පුංචිකමක් වුණා. ඒක බොහොම irritable feeling එකක් වෙනවා. ප්‍රතිශක්තිය නාස්ති කරන feeling එකයි. ඉතින් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා රැයට නිින්ද යන්න ඉස්සෙල්ලා ඔබ සමනය කරන්න ඕනේ. ඒ නිසා
රැට නිදා ගන්න ඉස්සෙල්ලා ගොඩාක් ඩිජිටල් ගේම් කිරීම නම් කොහොමද බෑ. ආටෙන් පස්සේ කරන්න හදන්න එපා ඩිජිටල් ගෑයිල්ල. ඒ වුණාට ප්‍රතිවේදී ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම්ස් එක අහගෙන ඉන්නකොට 4K 8K ස්ක්‍රීන්ස් වලින් ඔක්කොම පික්සල් ඇතුල් වෙලා අර නිින්දට අවශ්‍ය නියුරෝනල් බිහේවියර් එක ස්නායු සෛල වල යෙදුම නැති වෙනවා. අපි නිදා ගන්න ඉස්සෙල්ලා good shepherd ලෑස්ති කරලා තියෙනවා GABA සංවේදී වෙන්න. gamma amino butyric acid begins to secrete as we are falling asleep. Then we feel like a child. එතකොට අපි කියනවා මම නිදාගත්තම බබා වගේ කියලා. මරු මොසත් නිදාගත්තම බබා වගේ. ඒක එන්නේ අර GABA වලින්. gamma amino benzoyl gamma amino butyric acid. අපි ඩිජිටල් ගහුවාම ඒක එන්නේ නැහැ. මොකද පික්සල් වල blue light එක හැට යනවා. එතකොට GABA ක්‍රියා කරන්නේ නැහැ. ඒකයි මම නිතර කියන්නේ ළමයා නිදා ගන්න වෙලාවට තාත්තා එතනට ලං වෙලා ළමයාට ලං වුණාම එයා කියන්න ගන්නවා වැරදුණු ඒවා. It's when GABA is working that the child begins to confess I went wrong. So dad must be there to receive it at 9 p.m. when the child is falling asleep. ඉතින් දරුවා නිින්දට වැටෙනකොට තාත්තා එතන ඉන්න ඕන. නිදාගෙන යනකොට මොකද අර GABA එනකොට එයාට වෙච්ච වැරදි මතක් වෙලා ඒ ගැන සමාවක් අවශ්‍ය වෙනවා. ප්‍රතිස්ථාපනයක් අවශ්‍ය වෙනවා. එතකොට උදේ අපි නැගිටිනවා හොඳට ප්‍රතිශක්තිය උත්තේජවත් වෙලා. So I took a long time, quite a bit of time on anger of discontent. First anger. පළවෙනි anger එක පළවෙනි කේන්තිය hurt වුණා කියලා. ඒක අපචාරික hurt හරි අර මේවා. දෙවෙනි එක unloved anger of unloved person. මේ ප්‍රේමය නොලද, ප්‍රේමය ප්‍රතික්ෂේප වුණු, ප්‍රේමය අනන්‍යතාවයේ නොවුණු කෙනාගේ කේන්තිය. තුන්වෙනි එක anger of discontentment. අතෘප්තියේ කේන්තිය. ඒ යුතු ලැබෙන්නේ යුතු ඒවා ලැබුණේ නැහැ. ටික කලක් යනකොට ඒක නිකන් මවාපාන්නත් පුළුවන් අරග ලැබුණේ නැහැ මේක ලැබුණේ නැහැ. ඒ නමුත් discontentment අතෘප්තිය සෞඛ්‍ය ප්‍රශ්න වලට හේතු වෙනවා. acid hypertension ප්‍රතිශක්තිය නාසුනම් ගොඩක් තව දේවල් වෙනවා. ඒ ගැන ප්‍රේසම් වෙනවා. පස්වෙනි anger එක ලෙඩ වලින් එන anger එක මම කිව්වා ඇස්මා වගේ ලෙඩ දීර්ඝකාලීන ලෙඩ වෙන ශරීරයේ ආබාධ වලින් පස්වෙනි anger එක anger from aroused impure sexual rage. අපි pornography වලට ගිහිල්ලා කෘත්‍රිම ඒ වගේම distorted sex දේවල් කරන්න ගියාම අපි ඉන්නේ රත් වෙච්ච anger එකකින්. මොකද ඒක වෙන්නේ කොහොමද? ලිංගික උල්පත ඉතා සංවේදී සුවදායක ජීවිත කාලීනව එක බහරයාවක් සමග විවාහ සම්බන්ධියාවේ උතුම් give and take මූලධර්මය අනුව ගැනීමට වඩා දීම උතුම් කියන මූලධර්මය අනුව තමයි අපි අර ලිංගික ක්‍රියාවේ යෙදෙන්නේ විවාහය තුල පමණයි. එහෙම නැතුව නොයෙක් ක්‍රමවලින් ඒ උත්තේජය ලබාගත්තම කේන්තියක් එනවා. අද කරපු ප්‍රමාණය හෙටට මදි වෙනවා. So anger from aroused impure sexual rage because of pornography, distorted sex, modes of විකෘති වෙච්ච ලිංගික ක්‍රමවලින් ඒ තෘප්තිය ලබන්න ගියාම ඒක හොඳ නැති ආවේගයක් වෙනවා. What the Good Shepherd has designed to be fulfilled in his design must be fulfilled in his design. යහපත් දෙදේරා ඒ විවාහ ජීවිතය තුළ ලිංගික දීමනාව තබා තිබෙන්නේ ඒ විදිහට තෘප්තියට පැමිණෙන ලෙසයි. විකෘතියකින් තෘප්තිය ගැනීම හරිම අතෘප්තිකර වේගයක් වෙනවා. එතකොට ඒ කරලා ඉවරනකොට කේන්තියකුත් යනවා. වික්ටිම්ට ඒ ගැන ලොකු අසහනයක් එනවා. එතකොට වික්ටිම්ටත් කේන්තියක් එනවා. So please don't go that way. ඒ නිසා කරුණාකරලා මේවා ඔබගේ වටිනා අනාගතය නාස්ති කරගන්න එපා එක මොහොතක උද්වේගයක් නිසා. please. ඉතින් දැන් මේ ගැන තව ඔබට දැනගන්න ඕන නම් මගේ WhatsApp එකක් එවන්න 076 313 4800 විෂය දාලා එවන්න. මේ මගේ 237 වෙනි ක්ලිප් එක මම හිතන්නේ. ඉතින් ගොඩක් ක්ලිප් තියෙනවා එක එක විෂයන් ගැන කරපු. එතකොට මම මේ ගැන බොහොම උනන්දුවෙන් කියන්නේ හැම ළමෙක්ටම Good Shepherd දීපු බුද්ධි ප්‍රමාණයක් තියෙනවා. ඒක උපරිම ස්ථානෙට යන්න ඕන. 1970 A level විභාගයෙන් මම ලංකාවේ ප්‍රථමයා වුණා ෆිසික්ස් කෙමිස්ට්‍රි බොටනි සූ වලට.
ඊළඟට මම කොළඹ වෛද්‍ය විද්‍යාලයේ හැම විභාගෙම බැක්ස්ටොප් වුණා. ඒ නිසා මට ලොකු හැඟීමක් තියෙනවා ලංකාවේ ළමයි දියුණු විය හැකි විශිෂ්ට මොලයක් තිබෙනවා. රට අත්හැරලා යන්න එපා. යහපත් ඉන්දියාව දෙන හොඳ සැලැස්මක් තිබෙනවා. ඒක නාස්ති කරගන්න එපා. අතරමඟදී කරන හොඳ නැති experiments result. So don't obstruct your destiny. Don't scuttle your destiny because of bad perilous experiments, peril experiments on the way. ඉතින් රට අත්හැරලා යන්න හිතන්න එපා. අපිට දියුණු වෙන්නේ හැකි රටක අපි ඉන්නේ. So this is about anger from aroused impure sexual rage. Finally, හයවෙනි එක අවසාන එක anger as response to threat, invasion and injustice. එතකොට අපි දන්නවා අපේ සීමාව ආක්‍රමණය කරන්න එනකොට හරි සීමාව අපි ඒකට ඩිෆෙන්සිව් මෙතඩොලොජි එකක් ගන්නවා. එතකොට සීමාව ආක්‍රමණය කිරීමේදී අපිට එනවා ඇංගර් එකක් හරි දේ කිරීමට ධෛර්යයක් වෙනවා ඒක. ඩෝපමින් උත්තේජවත් වෙනවා, ඇඩ්‍රිනලින් උත්තේජනත් වෙනවා. ඒක ගොඩක් වෙලා එහෙම ඉන්න බෑ. ඒක මිනිත්තු 45කින් ගානට කූල් ඩවුන් වෙලා යන්න ඕන. නැත්නම් අපි ඩෝපමින් වලින්ම දුහන ඩිජිටල් ජන්කීස්ලා වෙනවා. එහෙම වෙලා හොඳ නැහැනේ. ඒතර අවසාන එක සාධාරණ කෝපයක්. දිගට පවතින නෙමෙයි අභියෝගයට ඉන්වේඩ් කිරීමට අසාධාරණ ගැන අපිට එන්නා වූ ක්‍රියාශීලීත්වය. ඒක පැකේජ් කරන හැටි වෙනස්. දැන් අපි බලන්න යනවා මම ඉක්මනින් මේක ඉවර කරන්න අදහස. අපි බලන්න යනවා මේකට අපිට thoughts become attitudes, attitudes become habits, habits become character. එතකොට සිතුවිලි ආකල්ප වෙනවා. ආකල්ප පුරුදු වෙනවා. පුරුදු චරිතය වෙනවා. thoughts, attitudes, habits, character. සිතුවිලි ආකල්ප වෙනවා. ආකල්ප පුරුදු වෙනවා. පුරුදු චරිතය වෙනවා. දැන් අපි ඇති කරගමු හොඳ ආකල්ප ටිකක්. සිතින් නිහතමානී වන්න. අවශ්‍යතාවය ගැන සලකන්න ආශිර්වාද ලද්දුවේ මක්නිසාද ඔහු ලෙහෙසින් තෘප්තියට පැමිණෙනවා. මොකද ඔහුගේ අවශ්‍යතාවය සනසන්න ලේසි. ඔවුන් කෘතවේදී වෙනවා. ඊළඟට ඔවුන් ස්තුතිවන්ත වෙනවා. Blessed are the needy in spirit because they are dependent, easily satisfied, thankful and grateful. එතකොට ඊළඟ දෙවනි ආකල්පය සිතුවිලි අපි ගොඩනගා ගන්න ඕනේ මේක මේ අපේ ප්‍රතිශක්තිය. මේක අපේ emotional ප්‍රතිශක්තිය. This is emotional immunity that will have a good effect on physical immunity. දැන් අපි මේ emotional ප්‍රතිශක්තිය ගොඩනගා ගත්තම අපේ physical ප්‍රතිශක්තියට මේක ඉතාම හොඳ දෙයක්. දෙවෙනි කාරණාව blessed are those who mourn. ඉක්මනින් තම වරද පිළිගන්න. දුක් සංතාපයට පත්වන්නෝ ඉක්මනින් සනසනු ලබන්නෝය. ඉක්මනින් සමාව යදින්නෝය. ඉක්මනින් තමාගේ වරදින් හැරෙන්නෝය. ඒ කියන්නේ වරද අල්ලගෙන නෑ මම හරි කියලා ඉන්න එක නෙමෙයි වැඩේ. එතකොට අපි එන්න ප්‍රතිවේදී වෙනවා. මොකද වැරද්ද අපි ඩිෆෙන්ඩ් කරනකොට ප්‍රතිවේදී වෙනවා. හරි දේ ඩිෆෙන්ඩ් කරනකොට අපිට සමාදානයක් එනවා. තුන්වෙනි thought, attitude, habit, character. blessed are the meek. මොළොග්ගු නැත්තු ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ඔවුන්ට අවශ්‍ය දේ ඔවුන්ට උරුමයක් කරගන්න පුළුවන් වෙනවා. ෆයිට් කරන්න ඕන වෙන්නේ නැහැ. They overcome opposition by meekness, turn to God for strength. ඔවුන් ප්‍රතිවේදී වෙන්නේ නැහැ. ඔවුන් දන්නා මොළොක් ගුණයට ඉඩක් තිබේ. ප්‍රතිවේදී වුණොත් හැම එකම දක්මිටි කාගෙන එතකොට එන්න අපි දන්නවා ඇඟ වැඩි වෙනකොට හයිපර්ටෙන්ෂන් වැඩි වෙනවා, ඩයබටිස් එන්න පටන් ගන්නවා, නින්දට ගොඩක් බාධා වෙනවා, ප්‍රතිශක්තිය ගොඩක් නාස්ති වෙනවා. එතකොට ලේසියෙන් ඉන්ෆෙක්ෂන්ස් හැදෙනවා. ඉතින් කොවිඩ් කාලේ නම් කොහොමත් මේ මාර්ගේ යන්න එපා. එතකොට හතරවෙනි කාරණාව ඔබගේ රුචියන් blessed are those who hunger for the right thing. They shall be satisfied. Watch your hungers and appetites. ඔබගේ රුචියන් අනුභව කරන්න මොනවද ඔබ කැමති? පරිභෝජනය කරන්නේ මොනවද? ඒ ගැන ප්‍රේසම් වෙන්න. ඔබගේ හංගර් එක හරි දේ ගැන තියාගත්තම තෘප්තියට පැමිණෙනවා. ඔබගේ හංගර් එක ඔබගේ සාපිපාසාව යුතු නැති දේවල් වලට යොමු වෙනකොට ඒක නිවන්න බැරි සාපිපාසාවක් වෙනවා. හැමතිස්සෙම අතෘප්තියෙන් මූණ සෞත්වයෙන් ඉන්නේ. කරත්තරා වෙච්ච කජුලෙල්ල වගේ මූණ. ඒක පරණ යෙදුමක්. පස්වෙනි එක blessed are the merciful. ලේසියෙන් සමාව දෙන්න
කරුණාව දක්වන්නේ. එතකොට ඔබටත් රිටර්න් එකට කරුණාව එනවා. මනුෂ්‍යයන් කරුණාවෙන් නිදහස් කරන්න. ඕනේ හිරකාරය කරන්න එපා. චිත්තකම තියාගෙන චිත්තකම ඉක්මනින් කේන්තියට යනවා. ඉතින් අපි ඇතුලේ චිත්තකමක් තියෙනකොට එයාව දැකපු ගම මතක් වෙච්ච ගම ඇඟේ මාළු නටනවා. ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඇඩ්‍රිනලින් හાર્ට් රේට් එක වැඩි වෙනවා. දාඩිය දානවා. ඒ තත්ත්වයට යන්න එපා. මම කියන්නේ අර ප්‍රතිවේදය අඩු කර ගැනීම ක්‍රම. ඊළඟට blessed are the pure in heart. පිරිසිදු දේ ගැන සිතත්තෝ ආශිර්වාද ලද්දෝය. නැත්තම් අර මම කිව්වේ lustful rage in my organs. මගේ අවයව වලට අර ප්‍රකෝපික තෘෂ්ණාව ඇතුල් වුණත් ඒක නිින්ද නොයන ප්‍රශ්නයක් වෙනවා. හැමතිස්සෙම ඇහැ ඒ වස්තුවෙන් ගන්නවා. ඒතර එන්න ඩිජිටල් තිරේ ඔබගේ ඩිජිටල් තිරේ ඊටාම no good horrible ඒවා එකේ දාගන්න හිතෙනවා. නින්දටත් ඒවා තමයි පේන්නේ. එහෙමම දේවල් හොයන්න පටන් ගන්නවා. Finally blessed are the peacemakers for they shall be called sons of God. එතකොට අපි සමාදානය කිරීමට අපිට ධෛර්යයක් වෙනවා. සමාදානය දෙන්නා වූ පියා අපේ පියක් වෙනවා. එතකොට වර්ගවාදී ප්‍රශ්නවලදී උස් පහත් ભેදවලදී අසාධාරණ තියෙන තැන්වලදී අපි සමාදානයට කතා කරනවා. අපිට සමාදානයට විසඳුම් හම්බ වෙනවා. පරම්පරාතර සමාදානයට විසඳුම් හම්බ වෙනවා. එතකොට දෙපාර්ශ්වයක් අපිට පේනවා ලංකාවේ අර දෙපාර්ශ්වික ගතියෙන් ගැටෙනවා ගොඩාක් වැඩි වෙලා. එතනට අවශ්‍යයි මේ පැත්තටත් මේ පැත්තටත් සමාදානය දෙන්න පුළුවන් අය. දෙපාර්ශ්වයක් එකතු කරන්න පුළුවන් අය. ওই ටික තමයි මම අද කියන්න හිටියේ. මේ සම්බන්ධයෙන් ඔබට තව ක්ලිප්ස් අවශ්‍ය නම් මගේ WhatsApp නම්බර එක 076 313 4800. මම අර මගදී කිව්වා අර මේ ඒසෙක්ෂුවල් ගතිය මේ ඩිජිටල් ස්ක්‍රීන් එකෙන් නිතර බෝ කරන නිසා අර ඒ ළමයින්ට මම පිරිමි ළමයා මම යහන් ළමයා කියන උතුම් හැඟීම ඇවිල්ලා නැහැ. ඒ විතරක් නෙමෙයි එකිනෙකා දිහා දැන් බලන්නේ පරිභෝජන භාණ්ඩ දිහානේ. එතකොට ගෑන් ළමෙක් දැන් පුරුදු වෙලා තියෙන්නේ පිරිමි ළමයා පරිභෝජන භාණ්ඩයක්. මෙයා කොහොමද මම එතකොට ගෑන් ළමයා දිහා බලන්නේ පරිභෝජන භාණ්ඩයක් වගේ. අර පෞද්ගලිකත්වය, මනුෂ්‍යත්වය, මනුසත් බව හීන වීමක් ඩිජිටල් තිරේ ආවේගයෙන් සහ ඩිජිටල් තිරේ තියෙන කන්සියුමරිස්ට් ඩ්‍රයිව් එක. ඩිජිටල් තිරේ තියෙන හැමතිස්සෙම ඉල්ලුම සැපීම. ඒක තියෙනවා ලොකු ඉතින් හැමතිස්සෙම ඩිජිටල් තිරේ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා හරි ෂෝක් එකනේ පේන්නේ. එතකොට තමාට ඒ ගැන ඇති වෙන්නේ මම එතන නැහැ. ඒ නිසා යහපත් නිරය කියනවා මම ඔබේ ජීවිතේ ඉන්න විට ඔබට හිඟයක් නොවන්නේ. 2. මම ඔබ නිතරම නිල්බොද්දු හොඳ තෘණ භූමියක හොඳ ස්ථානයක තබන්නේ සැනසීමේ තෘප්තියෙන් තබන්නේ. 3. ඔබගේ ඊළඟ පියවරට ඊළඟට යා යුතු වතුර ප්‍රභාවයට සම්පත් ප්‍රභාවයට විකාශනයට මම ඔබට එකගෙන යන්නේ. So there is hope for I will lead you into good waters. හතරවෙනි එක 1 2 3 හතරවෙනි එක ප්‍රතිෂ්ඨාපනයේ පෑන. අර මම ඊයේ පෙරේදා කරා යුතුයකමේ පෑය. යුතුයකම අභිරහස නපුරේ පෑය සුව කරන්න ප්‍රතිෂ්ඨාපනයේ පෑයක් තිබෙනවා. ඉතින් මගේ 205 236 බලන්න ඕන මේ 237. ඒ සුව කිරීමේ පෑය ප්‍රතිෂ්ඨාපනය කියන්නේ නැති වූ දේ ප්‍රකෘති තත්ත්වයට ආපහු යෑම නැති වූ දේ ලබා ගැනීමේ පෑයක් තිබෙනවා. අවසාන එක තමයි ඊළඟට හරි මාර්ගයක්. ways of righteousness. කෙලි ඒ මාර්ගයේ රළු දේවල් නැත. rough tough නැහැ. ඒ මාර්ගයේ ඇද තැන් නැහැ. ඒ මාර්ගයේ පය පැකිලෙන තැන් නැහැ. ඒ මාර්ගයේ ඔළුව හැප්පෙන ගල් පර්වත නැහැ. එහෙම මාර්ගයක් තියෙනවා අපේ හදවතට දැනෙන යහපත් දීමනාව උසස්ම දීමනාවට ගෙන යන්න පියවරෙන් පියවර මාර්ගයක් අපිට පෙනෙන්න පටන් ගන්නවා. පාදයට පහනක් තියෙනවා. ඈතට දර්ශනයක් තියෙනවා. අපේ ඇහැ අඳුරු වෙන්නේ නැහැ මට අනාගතයක් නැහැ කියලා හිතෙන්නේ නැහැ. ඒක පෞද්ගලිකව ලැබෙන දෙයක්. නැත්නම් රටකට අනාගතයක් නැහැ කියන එක මොඩ කතාවක්. ඔබට අනාගතයක් තියෙනවා. ඔබට අනාගතයක දර්ශනයක් තියෙනවා. ඒක තමයි අපි අපේ යහපත් නිරය අපිට ලබා දෙන්නේ. Thank you for listening.